අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. කලාපේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ජනපති අතින් ඇරඹේ. ගාල්ල තවලම සතිපොලෙන් ආසාදිතයින් 23ක්. දැරණියගල ගම්මානයකනුත් ආසාදිතයින් පිරිසක්. පාදනියගේ භෝජන සංග්‍රහයට ආ වෛද්‍යවරයෙකුට කොරෝනා. වෛද්‍ය පාදනියත් ස්වයන් නිරෝධායනයට. මෙරට PCR ධාරිතාව අඩු වෙලා. රසායනාගාර වෘත්තීයවේදීන්ගෙන් චෝදනා. අද දවස වෙනකොට වසංගත රෝගාංශයට නිදර්ශක එකතු කරලා කොයි රසායනාගාරයටද යවන්නේ කියන එක පවා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වෙයි. කුසල් මෙන්ඩිස් අකණ්ඩව සිව්වන වරටත් බිඳුවයි. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. සරුසාර අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් තමන්ට ශක්තිය සපයන සූර්ය දෙවියන්ට හින්දු ජනතාව කෘතගුණ දක්වන තයි පොංගල් දිනය අදයි. ඒ අනුව ලෝපුරා හින්දු බැතිමතුන් තයි පොංගල් දිනය අද උත්සවාකාරයෙන් සැමරුවා. හින්දු භක්තිකින්ට අනුව වසරේ ආරම්භය සනටුහන් කරන්නේ තයි හෙවත් ජනවාරි මාසයයි. වසර පුරා වගා කටයුතු වලින් ලද අස්වැන්නේ මුල් කොටස දෙවියන් උදෙසා පූජා කරමින් හින්දු බැතිමතුන් එය සමරනවා. මෙහි මූලිකාංගයක් වන්නේ අලුත් සහල් වලින් පැණි කජු ආදී මිශ්‍ර පොංගල් බතක් පිළියෙල කිරීමයි. ගෙමිදුල කෝලම් රටාවන්ගෙන් අලංකාර කිරීමද මෙම ආගමික උත්සවයේ තවත් විශේෂත්වයක්. ලොව පුරා හින්දු බැතිමතුන් සමග එක්ව මෙරට හින්දු බැතිමතුන්ද අද තයිපොංගල් දින සැමරුම් උත්සව සංවිධානය කර තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. තයිපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක් කර තිබුණා. එහි දැක්වෙන්නේ සිය අපේක්ෂා ඉටුවන නවවසරක උදාව ලෙස සලකන තයිපොංගල් සමයේ සොම්නස භුක්ති විඳීමට හින්දු ධර්මානුකූලව දිවිගෙවන දෙමළ ජනයා සමග සතුටු සිතින් තමාද එක්වන බවයි. ජාති ආගම් භේදයකින් තොරව ලක්වාසී සියලු ජනතාවට සෞභාග්‍ය උදා කිරීම රජයේ ඒකායන පරමාර්ථය බවද ජනාධිපතිවරයා පවසනවා. තයිපොංගල උත්සවයට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවිඩය දැක්වෙන්නේ අභියෝගාත්මක වකවානුවක සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කැපවී සිටින බවයි. තයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ලොවට අවශ්‍ය සංහිඳියාව ගොඩනැගීමට මිනිසුන්ට පැවරී ඇති වගකීම් වෙනුවෙන් තයිපොංගල් උත්සවයේද පාලමක් බවට පත්කරගන්නේ නම් ලෝකයේ වඩාත් සුන්දර වනු ඇති බවයි. දකුණු සහ අග්නදිගාසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව හොරණ වගවත්ත අපනයන සැකසුම් කලාපයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද පස්සරුවේ විවෘත කෙරුණා. ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයකින් ආරම්භ කෙරුණු මෙම කර්මාන්ත ශාලාවේ පළමු අදියරේ නිෂ්පාදන ධාරිතාව ටයර් මිලියන 6ක්. හොරණ වගවත්ත අපනයන ප්‍රවර්ධන සැකසුම් කලාපේ අක්කර 260ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම ටයර් කර්මාන්ත ශාලාව මෙරට ටයර් නිෂ්පාදනයේ සුවිශේෂී පෙරලියක් සනිටුහන් කරනවා. එහි නිෂ්පාදන කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස ටයර් කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළා. කර්මාන්ත ශාලාව විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමන්ගේ ආරාධනෙන් මෑතදී
මම රජරට ඉපදිච්ච ගැමියෙක් අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රොජෙක්ට් එක ගැන කීප පාරක් මාත් එක්ක කතා කරලා තියෙනවා. කොහෙන්ද රබර් ගන්නේ මොනවාද කරන්නේ ඉක්මනට පටන් ගන්න ඉතලි කට්ටිය ගේන්න මං හිතන්නේ ඒ ප්‍රෙෂර් එක බලපෑව මෙච්චර ඉක්මනට මේ කොරෝනා පරිසරය තුල මේක කරන්න. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අනේ ජනාධිපතිතුමනි ඔබතුමා මේ ස්ථානයට පැමිණීම අප කර්මාන්තකරුවන් සියලුම දිරිගන්වන්න පැමිණිච්ච පැමිණීමක් වශයෙන් මම මේක හිතන්නේ. මේ රබර් වලට මිලක් නැතුව අපි තිකරු ජනාධිපතිතුමනි නොයෙක් වෙලාවට රබර් ගහ කපලා ගිහිල්ලා අර කර්මාන්ත ශාලාවට දෙනවා. අපේ රබර් ගොවිතැන අපෙන් අවසන් වන තත්වයක් අවාසනාවන්ත තත්වයක් තියෙනවා. එවැනි අවස්ථාවක අපේ රටේ රබර් වලට තාම හොඳ ස්ථාවරයක් ලබා දෙන්න මේ ගත යුතු පියවර අපි තාගය කරනවා. දේශපාලන අධිකාරී හැටියට අපි ඔබතුමාට අපේ සහයෝගය උපරිම ලබා දෙනවා. මට එක දවසක් මතකයි සාමාන්‍ය රටක නීතියක් තියෙනවා. නමුත් මම කවදාකවත් අහලා නැහැ. ඇමති ආරක්ෂක අංශයකින් ඇවිල්ලා අද අපි ඇතුල් වෙච්ච කර්මාන්ත ශාලාවට අතිගරු ජනාධිපතිතුමනි ඉබි අතුරු දාලා. ඒ අතුරු ටික ඇමති ආරක්ෂක අංශයෙන් අරගෙන යනවා. මේ වගේ අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දේශීය ව්‍යාපාරිකයෙක් නම් ඔහුගේ පක්ෂය, ඔහුගේ පාට, ඔහුගේ ජාතිය, ඔහුගේ ආගම අපිට අදාළ වෙන්නේ නැහැ. අපි ටයර් පමණ කාණේනේ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 25කට වැඩි මුදලක් වාර්ෂිකව වියදම් කරනවා. මේ රටෙන් එළියට යවනවා. අද මේ ටයර් කර්මාන්ත ශාලාවෙන් වෙන්නේ මේ රටෙන් ඒ ඇමරිකන් ඩොලර් මිලියන 25 එළියට යන එක නතර කරන්න අවශ්‍ය පීවර ගැනීම පමණක් නෙවෙයි විදේශ රටවල මුදල් ඇමරිකන් ඩොලර් මේ රටට ගෙනීම සඳහා අවශ්‍ය කටයුතු දායකත්වය ලබා දෙන එක. එමගින් තමයි අපිට අපේ රට ඉදිරිපිට තිබෙන අභියෝග ජය ගන්න පුළුවන් වෙන්නේ. අතිගරු ජනාධිපතිතුමන්ට මේ රට බාර දෙනකොට අපේ ණයබර 90%ට වඩා ඉහළ අගයකට ගිහිල්ලා. ඒ ණයබරේ බලපෑමෙන් අපිට අත්මි දෙන්න නම් අපේ දලදේශීය නිෂ්පාදිතය අපි වර්ධනය කරන්න ඕන. ඒකට නන්දනලා වගේ කර්මාන්තකරුවෝ ව්‍යවසායකයෝ වැඩි වැඩියෙන් අපිට බිහි වෙන්න ඕන. නන්දනලා වැඩි වැඩියෙන් බිහි වෙනකොට මෝර සුනිල්ලා මාළු නිහල්ලා වැඩි වැඩියෙන් බිහි වෙන එක නවත්තන්න පුළුවන් අනාගතයක් මේ රටේ හැදෙනවා. මූලික අධීරයේ ඉදිකිරීම යටතේ අක්කර 155ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති මෙම කර්මාන්ත ශාලාව අතිනවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සන්නද්ධයි. මෙහි පළමු අධීරයේදී නිෂ්පාදනයෙන් 80% ප්‍රමාණයක් අපනයනය කිරීමට නියමිත අතර ඒ යටතේ ඉතාලියේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන ෆෙරෙන්ටිනෝ ටයරයද මෙම කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කරනු ඇති. රබර් කර්මාන්තකරුවන් දිරිගන්වමින් රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය කරමින් අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාවේ මේ ආකාරයට නිෂ්පාදනය කරන ටයර් හෙට දවසේදී ඇමරිකාව, යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් වෙත යැවීමට නියමිතයි. මේ කර්මාන්ත ශාලාවේ පළවෙනි අධීරය යටතේ මිලියන 6ක නිෂ්පාදන ධාරිතාවක් ඉලක්කගත වෙලා තියෙනවා. නමුත් දෙවැනි අධීරය යටතේ බර වාහන සඳහා පමණක් මිලියන 10ක නිෂ්පාදන ධාරිතාවක් ඉලක්ක වී තිබෙනවා. කුඩා මෝටර් රථවල සිට අති දැවැන්ත බරවාහන දක්වා වන සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි. ඒවා දේශීය වෙළඳපොළටත් නිකුත් කිරීමට ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා. ඒ ඔහුගේ නිවසට පැමිණි වෛද්‍යවරයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමගයි. මේ අතර ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නත මෙරටට ගෙන ඒමේ වැඩි ඉඩකඩක් පවතින බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. දවසේ පුවත COVID-19 ආසාදිතයින් 670 දෙනෙකු අද වාර්තාවීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,899ක්. පුද්ගලයන් 480 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සමස්ත සංඛ්‍යාව 43,747ක්. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහතා ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා. ඒ කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පිහිටි අනුරුද්ධ පාදිනී මහතාගේ නිවසේ පසුගිය 8 වෙනිදා පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට එක් වූ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වීම සමගයි. මගේ වාට්ටුවේ ඒ වෛද්‍යවරයා මාරු වෙලා යන නිසා මම විශේෂඥ වෛද්‍යවරයා වශයෙන් සම්ප්‍රදායක් තියෙනවා අපි කෑමක් දෙනවා. ඉතින් ඒක මගේ ගෙදරට ගෙන්නලා කෑමක් දුන්නා. ඒ වෛද්‍යවරයා අපේ ගෙදරට නාවත් ඒ වෛද්‍යවරයා එක්ක මම සේවය කරන නිසා ඒ වෛද්‍යවරයාට රෝගී තත්ත්වයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම මාව කන්ටැක්ට් කෙනෙක් බවට පත් වෙන එක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ඒ වෛද්‍යවරයාට මේ රෝගී තත්ත්වයක් ඊයේ තහවුරුනා කියලා තමයි තියෙන්නේ PCR පරීක්ෂණයකින්. ඉතින් ඒ අනුව ඊයේ හවස ඇවිල්ලා තියෙනවා THI මහත්මයා අපේ ගෙදර බලන්න. ඒ වෙලාව මම ගෙදර හිටියේ නෑ. මට දැනුම් දීමකින් තොරව ආවේ. මම දැනගත්තාම අද උදේ මම කෝල් එතුමගේ දුරකථනය වැඩ කරපු නැති නිසා මම SMS පණිවිඩයක් තිබ්බා මේ කාරණේදී මම
හිඳි කියලා. ඒ අනුව මට ආපහු ප්‍රතිචාර දක්වලා තිබ්බා මේ මොහිත් මහත්මයා කිසි ප්‍රශ්නයක් නැහැ අද හවස හෝ හෙට උදේ මගේ PCR පරීක්ෂණයක් කරනවායි කියලා. එතකම් මම ස්වයං නිරෝධායනය වෙලා ගෙදෙට්ලා ඉන්නවා. මේ අතර COVID-19 වෛරසය විකෘති වූ නව ප්‍රභේදයේ ආසාදනය වූ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා තවදුරටත් නිරෝධායන ලක් කර තිබෙනවා. ඒ පුද්ගලයා කිසිම විදියකින් අපේ රටේ අයත් සමග කිසිම විදියකින් ගැටීමක් සම්බන්ධතාවයක් ඇති වෙ නොවෙච්ච නිසා වෛරසය අපේ සමාජයට ඇතුළු වීමේ අවදානමක් මේ අවස්ථාවේදී අපි දකින්නේ නැහැ. මේ වෛරසය අපේ රට තුළට නැවත නැවතත් ඇතුළු වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි නිරෝධායන කටයුතු ඒ වගේම ආසාදන පාලන කටයුතු ඉතාමත්ම ක්‍රමවත්ව අපි සිදු කළ යුතුයි. මේ අතර සිදු කරන PCR ප්‍රමාණය අඩුවීමක් වී ඇති බව වෛද්‍ය රසායනාගාර වෘත්තීවේදීන්ගේ සංගමය චෝදනා කරනවා. මේ වෙනකොට PCR පරීක්ෂණ සිදු කිරීම විශාල විදිහට අඩපණ වෙලා තියෙනවා. ඒතර මුල්ලේරියාව රසායනාගාරයේ හැදුවේ නිදර්ශක 4000ක් කරන්නට පහුගිය දෙසැම්බර් මාසයේ ඉඳන් මේ දක්වා ප්‍රතික්‍රියක නැති නිසා නිදර්ශක 250කට වඩා අපිට කරගන්නට බෑ. ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තමයි ලංකාවේ වැඩිම ධාරිතාවකින් වැඩ කරපු රසායනාගාරයේ ඒ ප්‍රතික්‍රිය ලබා දීලා නැති නිසා 3000ක් පමණ නිදර්ශක කරපු රසායනාගාරය 600කට සීමා කරන්නට සිද්ධ වෙනවා කියලා ඒ රසායනාගාරයෙන් දැනුම් දීලා තියෙනවා. අද දවස වෙනකොට වසංගත රෝගාංශයට නිදර්ශක එකතු කරලා කොයි රසායනාගාරයටද යවන්නේ කියන එක පවා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විෂ බීජ හරණය කිරීම සඳහා තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පා දසනායක මහත්වරුන්ට සිදු කළ PCR පරීක්ෂණ වලින් ඔවුන් ආසාදිතයින් නොවන බව හඳුනාගෙන තිබෙනවා. හෙට දිනේද පාර්ලිමේන්තු සංකීර්ණයේදී යලි PCR පරීක්ෂණ සිදු කිරීම නියමිතයි. මේ අතර ගාල්ල තවලම සතිපොලේ පසුගිය 12 වැනිදා සිදු කළ PCR පරීක්ෂණ 89කින් COVID-19 ආසාදිතයින් 23 දෙනෙකු අද වාර්තා වී තිබෙනවා. සබරගමු පළාත් සභාවෙන්ද කොවිඩ් ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් එක් අයෙක් ආරක්ෂක නිලධාරියෙක්. මීට පෙරද එහි ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වුණා. මේ අතර දැරණියගල ඉලුක්තැන්න වත්තේ පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 90කින් COVID-19 ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර මොනරාගල දිස්ත්‍රික් මහරෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරුන් 170කට ආසන්න පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි දෙනෙකුට කොවිඩ් ආසාදනය වීමත් සමග 6 සහ 11 යන වාර්ඩවල වෛද්‍යවරුන් සහ හෙදියන් නිරෝධායනයට ලක් කළද තමන් නිරෝධායනයට ලක් නොකළ බවට චෝදනා කරමින්. මේ අතර හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවකට සහ ඇගේ දියණියට COVID-19 ආසාදිත බව තහවුරු වීමත් සමග එම රූපලාවන්‍යාගාරය තාවකාලිකව වසා දැමුණා. ඉන් සේවා ලබා ගැනීමට පැමිණි කාන්තාවන් පදිංචි නිවාස 7ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර වවුනියාව දිස්ත්‍රික් මහරෝහලේ සාත්තු සේවකයෙකුට හා රෝහල් කළමනාකරන සහකරුවෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. වවුනියාව නගරයෙන් තවත් COVID ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග එම නගරයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 148ක් දක්වා හෙළ ගියා. මේ හේතුවෙන් වවුනියාව නගරයේ වීදි කිහිපයකට මේ වන විට සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර කදුරුවෙල නගරයෙන් COVID-19 ආසාදිතයින් 16 දෙනෙක් ඊයේ වාර්තා වුණා. මීට පෙරද කදුරුවෙල නගරයෙන් ආසාදිතයින් වාර්තා වූ අතර ඒ හේතුවෙන් කදුරුවෙල නගරයේ ප්‍රධාන වීදියට තවමත් සංචරණ සීමා පනවා තිබෙනවා. ත්‍රිකුණාමලය නගරයේ සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරනු දෙමළ චිත්‍රපටයක් නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටි ආකාරයයි මේ. ත්‍රිකුණාමලය පාලායිරුතු ප්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනෙකුට සහ එම ප්‍රදේශයේම තවත් කාන්තාවකටද COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ අතර දෙවැනට පැමිණ සිටින යුක්රේන සංචාරකයන් 123 දෙනෙකු යාල ජාතික වනෝද්‍යානයේ ඊයේ සංචාරය කළා. මේ අතර කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල පිළිබඳ සෞඛ්‍ය අංශ අදහස් පළ කළා. ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනය කරන ආයතන සමග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙවසුමක් ඇති කරගෙන තියෙනවා. ඒ එන්නත නිෂ්පාදනය කිරීම ඉන්දියාවේදී සිදු කිරීමට. එතකොට ඒ එන්නත තමයි සමහර විට අපිට ඉදිරියේදී ලැබීමේ අවස්ථාවක් තියෙන්නේ. ප්‍රමුඛතාවයේ අනුව පුද්ගලයන්ගේ ලැයිස්තු හඳුනා ගැනීම, එන්නත් කරන මධ්‍යස්ථාන මොනවද, කවුද මේ එන්නත් කරන්නේ, ඒ වගේම ඉදිරියේදී අපි මේ එන්නත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුහුණුව, මේ එන්නත් ප්‍රවාහනය පිළිබඳව පෙරහුරු, එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමේ පෙරහුරු, මේ සියල්ල අපි දැන් සැලසුම් කරලා තියෙන්නේ. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මල්වතු සහ අස්කිරි මහානායක හිමිවරුන්ද බැහැදුටුවා.
ඇත්තටම සමාජ පැතිරීමක් කියලා තාම අපි නිර්වචනය කරලා නැහැ. ඒකට ඒ වසංගත වේද විද්‍යානුකූලව අපි කරන පරීක්ෂණ සංඛ්‍යාවෙන් 100 ගණක් පොසිටිව් කේසස් එන්න ඕනේ. ඒ සීමාවට අපි තාම ඇත්තටම ඇවිල්ලා නැහැ. ඊට කලින් මේක මර්ධනය කරන්න තමයි අපගේ බලාපොරොත්තුව. කතා කරන්නේ යුක්‍රේන සංචාරකයෝ ගැන. යුක්‍රේන සංචාරකයන්ගේ නියම ව්‍යාපෘති අධ්‍යක්ීම අනුව තමයි අපි 21 වෙනිදාගෙන් පසුව රට සංචාරකයන්ට විවෘත කරන එක පිළිබඳව ඒ සියලුම මාර්ගෝපදේශ සකස් කරන්නේ. මේකෙදී අපි දැක්ක සමහර අඩුපාඩු වෙලා තිබ්බා. ඒගොල්ලන්ගේ හැසිරීම, ඒ වගේම අපි දුන්න සෞඛ්‍ය නීති රීති නොපැදීම පිළිබඳව. ඉතින් ඒ නිසා ඉස්සරහට එන සංචාරකයන් පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න අපේක්ෂා කරනවා. රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. අද හාට්ටොක් විශේෂාංගයේ තුලින් රජුවම ප්‍රශ්න කරන්නේ විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතාගෙන්. ගිනිකොන දිග ආසියාවේ COVID-19 මර්ධන කටයුතු සම්බන්ධීකරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඔහු පසුගියදා පත්වීම් ලැබුවා. ඇයි මේ අවුරුද්දක් ගියාට පස්සේ WHO එකේ ප්‍රධානියා ඔබතුමා ඇතුළු මේ කමිටුවක් පත් කරන්නේ? මේක ඇත්තටම දැන් ලෝකෙට කන්ට්‍රෝල් කරගන්න බැරි තත්ත්වයක්ද? මොකද්ද හේතුව? සම්පූර්ණයෙන් පාලනය කරන අවුරුද්දක් නැත්නම් දෙකක් යන්න පුළුවන්. අධ්‍යක්ෂක දෙනතුමාගේ අපිට කියපු විදිහට එයාට ඉක්මනට තොරතුරු ලබා ගන්නත්, එයාට කෙලින්ම කතා කරන්න පුළුවන් කවුරු හරි හිටියොත් කලාපෙට එක්කෙනා ගානේ හොඳයි කියලා හිතිලා දෙනවා. ලංකාවේ වෛද්‍ය සභාවේ ප්‍රධානත්වය ගන්න කියලා ඔබතුමාට ගිය ආණ්ඩුවෙන් ආරාධනාවක් කළා. ඔබතුමා ඒක බාරගත්තේ නැහැ. ඔබතුමා මේ WHO එකේ ප්‍රධානියා කිව්වහම ඒක බාරගත්තා. ඒ දවස්වල මට අවශ්‍ය අමාරුනේ මගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැහැ. මම විතරනේ මම පවුල් කවුරුත් දෙකට කැමති වුණේ නැහැ. ලංකාවේ සමහරු මතපල කරන මේ කොරෝනා මරණ ආදාහනය කරන්න ඕන, භූමි දානය කරන්න ඕන කියලා. ඇත්තටම තාක්ෂණික වශයෙන් මොකද්ද හරි? යම් රටක නීතියක් තියෙනවා නම් මේ භූමි දාන කරන එක දැනට කරන්න බෑ. මොකක් හරි හේතුවක් නිසා ඒක WHO එක හැටියට පිළිගන්නවා. නමුත් තාක්ෂණිකව හොන මේ කමක් නැද්ද කියලා මම කියන්නේ කොන්දේසි වලට යටත්ව සෞඛ්‍ය පියවර ආරක්ෂක පියවර යටත්ව මෙහෙම කෙරුවට වැරද්දක් නෑ කියලා අපිට දැන් සාක්ෂි තියෙනවා අනිත් රටවල් වල. අපිට දැන් ලංකාවට ලැබෙන්නේ මොන එන්නතද? හදිසි අවස්ථාවල පාවිච්චි කිරීමට සහතික කරලා තියෙන්නේ අර ෆයිසර් BioNTech කියන වෙන්නත පමණයි. ඔය AstraZeneca ඔක්ස්ෆර්ඩ් එකෙන් හදපු ඒ එන්නත අපි බලාපොරොත්තු වෙනවා සමහරට මේ මාසේ 3 වෙනි සතිය නැත්නම් මේ මාසේ අන්තිම වෙනකොට WHO ඒකත් අනුමත කරයි. කොයි කාලය වගේද ඔය එන්නත අපිට එන්නේ? සමහර විට අපිට ලබන මාසයේ මැද අවසාන වෙනකොට මේ එන්නතක් ලබා ගන්න පුළුවන් වෙයි. ලංකාව එන්නත් කීයකට දැන් ඉල්ලුම් කරලා තියෙනවද? දැනට තියෙන විදිහට අපි බලාන ඉන්නේ AstraZeneca එකයි Pfizer එකයි. මේ පළවෙනි මාත්‍රාව දීලා දෙවෙනි මාත්‍රාව සති 3ක් වගේ කාලයක් තුලදී ලබා දීමේ හැකියාවක් තියෙනවද ඇත්තටම ලංකාවට? සති 2ක් 3ක් ඇතුළත තමයි රෙකමන්ඩ් කරලා තියෙන්නේ. සුමාන 4ක් ගිහිලා දෙනවද 5? ඒක මම හිතන්නේ වැදගත්. නමුත් ඒ තරම් වැදගත් නැහැ. පළවෙනි එක දෙන එක තමයි ඉතාම වැදගත්. දැන් WHO එකේ කොවැක්සින් ප්‍රෝග්‍රෑම් එකකට නොමිලේ මුලින්ම එන්නත අපිට ලැබුණොත් ඒ එන්නත මුලින්ම දේශපාලඥයෝ විදගනීද? අනේ මම ඒක එහෙම අතම මම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මොකවත් වෙලා නැහැ. අපි වගකීමක් තියෙන රටක් එහෙම නෑ නියම විදිහට කරලා. මහරගම පැරණි බස් නැවතුම්පොළ භූමිය සහ යාවට පවත්වාගෙන යන අනවසර වෙළඳසැල් නගර සභාව විසින් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග ඊයේ රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේදී ඇති වූ තත්ත්වය පාලනය කිරීමට අවට පොලිස් ස්ථාන 6කින් 100කට අධික අතිරේක බල ඇනිද කැඳවීමට සිදු වූ බවයි පොලිසිය සඳහන් කළේ. මහරගම පැරණි බස් නැවතුම්පොළ භූමියේ අනවසර වෙළඳසැල් මහරගම නගර සභාව මගින් ඉවත් කිරීමට ඊයේ සවස සූදානම් වුණා. ඒ අවස්ථාවේදී නගර සභා සේවකයන් අතර සහ අනවසර වෙළඳසැල් පවත්වාගෙන යන වෙළඳුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වූ අතර මහරගම නගරාධිපති ටිරාච් ලක්රුවන් මහතා එම ස්ථානයට පැමිණීමත් සමග ඔහු සහ පොලිසිය අතරද උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ කට්ටිය ඉන්නකොට ඒක අනවසර. මේ කට්ටිය ඉන්නකොට ඒක හරි. හරි එහෙම බෑනේ. නෑ ඒක තමයි. දැන් මේ කට්ටිය අයින් වෙනවා. මේකත් අයින් වෙනවා. නෑ නීතිය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. නේද? අපේ මේ අයියක් කාර්යගන්න නෙමෙයි. එහෙමයි. නෑ එහෙම බෑ. නෑ සිය වෙළඳසැල් ඉවත් කිරීමට පෙර ඒ පිළිබඳ කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු නොකළ බවටයි වෙළඳසැල් හිමිකරුවන් චෝදනා කළේ.
මෙම අවස්ථාවේදී ඇතැම් වෙළඳුන් සිය වෙළඳ කුටි ඉවතට රැගෙන යන අයුරු දක්නට ලැබුණ අතර තවත් සමහරෙක් සිය වෙළඳ සැල් ඉවත් කිරීමට විරෝධය පෑවා. පසුව ඇති වූ තත්ත්වය පාලනය කිරීමට නුගේගොඩ පොලිස් කොට්ටාශයට අයත් පොලිස් ස්ථාන 6කින් නිලධාරීන් 100කට අධික පිරිසක් සහ කැරලි මර්දන නිලධාරීන් ජල ප්‍රහාරක බවුසර්ද කැඳවා තිබුණා. එම ස්ථානයට පැමිණි නුගේගොඩ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ඉන් ලැබෙන නියෝගය අනුව ඉදිරියේදී දෙපාර්ශ්වයම කටයුතු කළ යුතු බවයි. පොලිසිය රාජකාරියට වළක්වන්නේ මේක පොලිසිය දායක රාජකාරිය සාමය ආරක්ෂා කරන එක පොලිසිය රාජකාරිය මම කියන්නේ හරිද අපේ කොල්ලන්ට මේ අතපාස්ස තියෙන අපේ ඊට එහෙම කරන්නේ නැහැ අපි මේ ඇඟේ හයියෙන් කටේ හයියෙන් කතා කරන්න යන්නේ නැහැ මේ කියන්නේ අපි උසාවියට ගිහිල්ලා උසාවිය හරහා මේකට විසඳුමක් ගන්න. එහෙම තියන්නේ බෙල්ලට දිබ්බේ මේක අපේ මිනිස්සුන්ට මොකක්ද පියනුමක් වුණා අපේ මිනිස්සුන්ට පසුව දෙපාර්ශ්වයම විසිර ගිය අතර පොලිසිය විසින් අදාළ ප්‍රදේශයට ඇතුළු විය නොහැකි වන පරිදි මාර්ග බාධක යොදවනු ලැබුවා. මේ අතර අද උදෑසන පැමිණි වෙළඳුන් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අතර එහිදී යලි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඊට නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා. ඔබතුමාට පවරපු රාජකාරිය මොකක්ද කියන්නේ? එනයිද ඒ අපේ ඊටම අපේ ඊටම අපේ භූමිය එහෙනම් පේමන්ට් ඔක්කොම අයින් කරන්න ඕනේ. එහෙනම් ඔබතුමාට සිවිල් ආරක්ෂාව සම්බන්ධයෙන් නගන්න බෑනේ. අපි මන්ත්‍රීවරුන්ට තියෙනවා සරත් වීරසේකර එතුමාට කොහෙත්ම මේ මහරගම නගරයට ඇවිල්ලා මේ අහිංසක ජනතාව එලවන්න කිසිම හේතුවක් නැහැ. එයාට මේ මැතිවරණයට වැඩ කරපු එක්කෙනෙක් දෙන්නෙක් දිහා බලන එක නෙමෙයි වැඩේ. කිසිම වගකීමක් නැති නායකයෙක් හැටියට අද එතුමා හැසිරෙනි. අවුරුදු 5න් 5ට එන කොන්ත්‍රාත්තුවක් බාර ගන්න නායකයෙක් හැටියට තමයි මම දකින්නේ මේ සරත් වීරසේකර මහත්මයා. මේ දේශපාලන වාසිජන්ද සමහර දේශපාලකයෝ ඊටාම පහත් ලෙසට හැසිරෙනවා මේ ප්‍රශ්නේදී. ඉතින් නගර සභාවේ තීරණයක් නැතුව එකිනෙකාට ඕන විදිහට දේශපාලන සඳහා ඔතෙන්ට ඇවිල්ලා වෙළඳාම් කටයුතු දෙන්න බෑ. ඉතින් මහජන ආරක්ෂක ඇමතිවරයා හැටියට මම කලේ නගර සභාවෙන් තීරණයක් එනතුරු එතෙන්ට මේ වෙළඳාම් කරන්න ඒක තහනම් කරන්න කියලා පොලිසියට කිව්වා. අලුත් තැනක් හදාගන්න අතුරු මම හිතන්නේ මේ වෙළඳාම් දෙකටම ගෙනියන්න අවසර දීම තමයි අපේ යුතුයකම. ණය ගෙවීමට ප්‍රමාණවත් ඩොලර් ආදායමක් ලබා ගැනීමට සැලසුමක් නොමැති ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකිණීමේ ක්‍රියාවලියක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ පක්ෂය විසින් සංවිධාන කරන සොරි කවුද දිනුම් සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාවේ ගලේවෙල පැවති සම්මන්ත්‍රණය අමතමින් දැන් ලංකාවේ සමස්ත ණයවල විදේශීය ණය පංගුව 47 පැන්න 48ට කිට්ටුයි. රුපියල් බිලියන 15000ක ණයක් තියෙනවා. ඒ ණය වලින් අඩකට කිට්ටු ගාණක් ඩොලර් වලින් ගත්ත ණය දැන් ණය ගෙවන්නත් ඕන ණය පොලි වාර්ග ගෙවන්නත් ඕන. දැන් රුපියල් ණය ගෙවන්න නම් ආණ්ඩුවට අපි දන්න පොඩි උත්තරයක් තියෙනවා. ආර්ථික විද්‍යාවෙන් කරද්දී උත්තරයක් තියෙන මොකද ඒ උත්තරේ? රුපියල් අච්චු ගහපිය. දැනටමත් එහෙම අච්චු ගන්නවා ඒගොල්ලෝ මම ඒකයි කියන්නේ. 2020 අවුරුද්දේ ඒගොල්ලෝ අච්චු ගහලා තියෙනවා රුපියල් බිලියන 650ක් අච්චු ගහලා තියෙනවා. මේ ජනවාරි මාසේ පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා කියන දවස් 3 ඇතුළේ අච්චු ගහලා තියෙනවා රුපියල් බිලියන 13. ඩොලර් වලින් ගත්තොත් ඒක ගන්න බෑ අච්චු ගහලා. ඩොලර් හම්බ කරන්න ඕන. අපිට කියන්නකෝ ඩොලර් හම්බ කරන් තියෙන සලස්ම මොකක්ද? කො අපිට ආයතන මොකක්වත් නැහැ. උගුලක පැටලලා තියෙන මේ ණය ගෙව ගන්න බැරුව. ඒ නිසා තමයි ණය ගෙව ගන්නට හිලව්වට විකුණන්න හදන්නේ. විනය හැදෙනවා, ආයතන හැදෙනවා, වංචා දෝෂ නතර වෙනවා. මේ මිතන් හිතන සමහරෙක් දැන් මොකද වෙලා තියෙන්නේ? මුකුත් වෙලා නැහැ. පහුගිය අවුරුද්දේ රාජ්‍ය ආයතන 31ක පාඩුව රුපියල් කෝටි 12000ක්. මොනවද මේ ආයතන? ශ්‍රී ලංකන් යා විදුලි බල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, තෙල් සංස්ථාව මේ ඔක්කොම පාඩුවට දුවන්නේ. දැන් මොකද වෙන්න පුළුවන්කම තියෙන්නේ? ඊටමත් ඉක්මනින්ම අපේ රටේ විදුලි ගාස්තු වැඩි කරනවා. ඊට පස්සේ ජල ගාස්තු වැඩි කරනවා. ගාස්තු වැඩි කිරීම ඇරෙන්න වෙන උත්තරයක් නෑ රාජ්‍ය ආයතනට. ඇයි ඒවා පාඩුවට දුවන්නේ? රනිල් මහත්තයා ආපු ගමම්ම තමන්ගේ මිත්‍රයන්ට හම්බ කරගෙන ඉන්න අවස්ථාව දෙන්න බැඳුම් කර වංචාව කරනවා. මේගොල්ලෝ ඇවිල්ලා මොකද කරේ? බදු ප්‍රතිපත්ති වෙනස් කරා තමන්ගේ තුන්තුන ලාභ ගන්න. ඒත් රුපියල් බිලියන 10ක් ආණ්ඩුවට පාඩුව. දෙකම එකයි. රනිල් වගේමයි වෙනසක් නැහැ. පසුගිය යහපාලන රජයේ සමයේ සිදු කළ දේශපාලන පරිගැනීම් වලට සාධාරණයක් ඉටු විය යුතු බවට සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම දේශපාලනඥයන්ද පවසනවා.
දැන් දුමින්ද සිල්වා මැතිතුමාව නිදහස් කරන්න තීන්දුව දෙන්න ඕනේ අධිකරණය. එතුමාට අසාධාරණයක් වෙලා තියෙනවායි කියන කාරණා අපිට දැනෙනවා. මොකද එතුමා වෙඩි තිබ්බයි කියලා මොනම වෙලාවකදීවත් නැහැ. පළවෙනි අනකිරීම ආවේ කොහෙන්ද කියන කාරණා අපි දන්නවා. පහුගිය කාලේ සියලුම නඩු ඇහුවේ සහ නඩු දැම්මේ දේශපාලන අවශ්‍යතාවයන් උඩ. අවුරුදු 5ක් පිළියම් වරදක් නැතුව හිර ඇතුළේ ඉරගතයි. ඒ වගේම තමයි දුමින්ද සිල්වාගේ. දුමින්ද සිල්වාටත් ඒ විදිහටම තමයි රංජන් රාමනායක ඇතුළු යහපාලන ආණ්ඩුව කටයුතු කරේ. ඒ නිසා මම හිතනවා එතුමාට වෙලා තියෙනවා නේ අසාධාරණයක් අනිවාර්යෙන් ඒක නිවැරදි වෙන්න ඕනේ. දේශපාලන අවශ්‍යතාවයන් මත මිනිසුන් සිරගත කරලා මිනිසුන්ට දඬුවම් දෙන එක වැරදි කියලා මම විශ්වාස කරනවා. අපි පහුගිය කාලේ රංජන් රාමනායකගේ දුරකථන කතා දිහා බලපුවාම ඇත්තටම දුමින්ද සිල්වාටත් යම් අසාධාරණයක් සිද්ධ වුණා කියන එකට මුළු රටම පිළිගන්නවා. ඔහුටත් ඒ සාධාරණ වෙන්න ඕනේ. දුමින්දව හිර කරන්න රංජන් රාමනායකලා උසාවි අධිකරණයත් එක්ක කටයුතු කරපු ඇති අපි නෙමෙයිනේ කිව්වේ. ඔහුට අධිකරණයෙන් අසාධාරණයක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දුමින්ද සිල්වා සාධාරණයක් වෙන්න ඕනේ. අධිකරණය ගැන ලොකු විශ්වාසයක් ජනතාව අතර පළුදු කරන්න උත්සාහ කරපු මිනිහෙක් තමයි මේ රංජන් රාමනායක. නමුත් අද රංජන් රාමනායකලා බබාලා වෙලා මේ නිකන් හඳින් වැටලා වගේ කතා කරන්නේ. අපි දන්නවා දුමින්ද සිල්වා ඊට මන්තුමාට ලොකු අසාධාරණයක් වෙලා දෙනවා. ශානිය බේසය කරලා කියන්නේ මේ ඇස් මනා පිට විශේෂයෙන්ම විපක්ෂය. අපි එදා විපක්ෂයට ඉන්න කාලේ අපිට අසාධාරණ කරපු පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. ඒක අද ඔප්පු වෙමින් පවතිනවා. අධිකරණයේ විනිසුරුවරලන්ට කතා කරලා ප්‍රශ්න ජාලයක් ඇති කරපු දේශපාලනඥයෙක් තමයි රංජන් රාමනායක කියන්නේ. ඒක නිසා එතුමන්ලට මේකෙන් ගැලවීමේ අද හැකියාවක් නැහැ. රංජන් රාමනායක සානි අබේසේ කරලා එතකොට තවත් පිරිසක් එක්කව වෙලා ලොකු කතා පුවතක් මවල ඉවරලා නිර්පරාධයේ මිනිසුන්ව හිරේ යවුවා. හැබැයි ඒ වෙච්ච සිදුවීම් මිනිසුන්ට අමතක කියලා. එතකොට අපිට මතකයි එක්තරා අවස්ථාවකදී දුමින්ද සිල්වා මහතා කියනවා මේ වරදට ඔහු වරදකරුවෙක් නෙමෙයි කියලා ඔහු කියනවා. ඒ කියද්දිත් අද මොකද වුනේ? අද රංජන් රාමනායකලාගේ සානි අබේසේකරලාගේ ඌමනාවට යම් යම් විදියට නීති සකස් කරලා ඔක්කොම කළා අවසානයේ නිර්පරාධේ අද සිරගෙදර දුක් විඳින මිනිස්සු තමයි ඉන්නේ. ඒක නිසා අපි කියනවා මේ රංජන් රාමනායකලාගේ ඒ කාලේ මේ යහපාලන රජයේ විසින් මේ හැමෝම එක්කව වෙලා මේ රඟ දක්වපු නාට්‍යයෙන් අද බැටකන මිනිස්සු ඉන්නවා. මේ අයට අනිවාර්යයෙන්ම නිදහස ලැබිය යුතුයි කියන මතය තුල තමයි රටේ ජනතාව ඉන්නේ. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහලෙකින්ම පමණයි. දැන් තවත් දේශීය පුවත් කීපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතකුරුස සමාජය හා එක්ව මර්දාන සහ කොම්පඤ්ඤ වේදින පොලිස් ස්ථාන විෂ බීජ හරණය කිරීම අද සිදු කරනවා. නීතිඥවරුන් 150 දෙනෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමේ තීරණය සම්බන්ධයෙන් යලි සලකා බලන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලිපියක් යොමු කරමින් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. නඩු කඩිනම් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයක් තුළම රජයේ නඩු ඒකකයක් ස්ථාපිත කිරීමටයි ඔවුන් එමගින් යෝජනා කර තිබෙන්නේ. රාගල උඩුපුස්සල්ලාව ප්‍රදේශයේ අනාරක්ෂිත වෙදිකර ඇති මහල් 8කින් සමන්විත ගොඩනැගිල්ලක් හේතුවෙන් තමන් දැඩි අවධානමකට මුහුණ පා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර වලපනේ ප්‍රාදේශීය සභාව පැවසුවේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නිසි අවසරයක්ද ලබා ගෙන නොමැති බවයි. පිළියන්දල ප්‍රදේශයේ අතුරු මාර්ගවල තනිරෝධයෙන් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයන් 12 යතුරුපැදි 8ක්ද සමග පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට දිනේදී කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතයි. අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට ලිංගික අඩත්වයටම් සහ විෂමාචාර සිදු කළ බවට සැකපිට එහි ප්‍රධාන පාලිකාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ළමා නිවාසයේ දැරියන් 52 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති අතර එම ප්‍රකාශ අනුව ඇතැම් දැරියන් විවිධ පීඩාවන්ට ලක් කර තිබූ බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි ගුවනින් බීජ හෙලීමේ 4 වන අදියර අම්පාර ලාහුගල්දී අද සිදු කරනවා. එහිදී අක්කර 60ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වන ඝනත්වය වැඩි කිරීම සඳහා මී කර්ද කුබුක් ආදී බීජ 70000ක ප්‍රමාණයක් ගුවනින් එසීම සිදු කළේ මෙලෙසින්. අදට යෙදී තිබූ තම විවාහ මංගල්‍ය වෙනුවෙන් නිවස අලුත් වැඩියා කරමින් සිටීදී විදුලි බුබුලක් මාරු කිරීමට යාමෙන් විදුලි සැර වැදීමෙන් කෑගල්ල ඔලගන්කන්ද ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. රටවටා හිරු. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. පැත්තනොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කර ගන්න. අපේ ලතම වන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. සුබ රාත්‍රියක්.
Thank you.